ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක්ගීකල්ගේ YouTube channel එකත් එක්ක තුණු යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ 11 වසර නංගිලා මල්ලිලාට විශේෂයෙන්ම අවශ්‍ය කරන පාඩමක්. ඒ තමයි ගැටළු විසඳීමට ක්‍රමලේඛ නිර්මාණය කිරීම කියන පාඩම. ගැටළු විසඳීමට ක්‍රමලේඛ නිර්මාණය. ඉතින් මේ පාඩමෙන් මම ඔයාලට 11 වසර නංගිලා මල්ලිලාට වගේම 12 13 ශ්‍රේණි වල ඉගෙනු ලබන නංගිලා මල්ලිලාට අවශ්‍ය කරන IT දැනුමට අවශ්‍ය කරන විෂය දැනුම මේ වීඩියෝ එක මගින් සම්පූර්ණව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් යාළුවෝ හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් යාළුවනේ මේ පාඩමෙන් අපි කතා කරන්නේ ගැටළු විසඳීමට ක්‍රමලේඛ නිර්මාණය කිරීම. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට කියලා දෙන්නම් මේ පාඩමේ මාතෘකාව ගැන පුංචි කරුණු කිහිපයක්. ඉස්සෙල්ලාම අපිට තියෙනවා ගැටළු කියන එක. ගැටලුවක් කියන්නේ මොකක්ද කියන එක අපි හැමෝම දන්නවා. ගැටළු කියලා කියන්නේ අපිට එන ප්‍රශ්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්න එහෙම නැත්නම් ගැටළු විසඳ ගන්න තමයි අපි ක්‍රමලේඛ නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ අපිට පරිගණකය තුලින් විසඳාගත හැකි ගැටළු විසඳා ගන්න තමයි ක්‍රමලේඛ නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේ ගැටළු විසඳීමට ක්‍රමලේඛ නිර්මාණය කියන පාඩමේදී අපිට ක්‍රමලේඛයක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ ක්‍රමලේඛයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කරන සාධක මොනවද කියන එක මූලිකවම හඳුනාගත යුතු වෙනවා. දැන් මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වා ගැටලුවක් කියලා කියන්නේ ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි ගමු අපිට අවශ්‍ය වෙනවා අපේ පන්තියේ එහෙම නැත්නම් අපේ ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව ගැන වාර්තාවක් හදාගන්න. ඉතින් අපි දන්නවා අපේ ඉස්කෝලේ ගෑනු ළමයි ඉන්නවා 250ක්, පිරිමි ළමයි ඉන්නවා 700ක්. ඉතින් අපිට අවශ්‍ය කරනවා ඉස්කෝලේ ඉන්න මුළු පිරිස හොයාගන්න. අපිට මේ එන ගැටලුවට මේ ප්‍රශ්නෙට අපි විසඳුම හැටියට කරන්නේ පිරිමි ළමයි සංඛ්‍යාවයි ගෑනු ළමයි සංඛ්‍යාවයි එකට එකතු කරලා ඒක එකතුව ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපි ගැටලුවට විසඳුමක් ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපිට පරිගණක ආශ්‍රිතයෙන් යම් කිසි දෙයක් सिद्ध කරගන්න අවශ්‍ය නම් අපිට අන්න ඒ දේවල් सिद्ध කර ගැනීමට තමයි මේ ක්‍රමලේඛය කියන එක එහෙම නැත්නම් ක්‍රමලේඛන කියන එක නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ ක්‍රමලේඛය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් පරිගණකයට යම්කිසි කාර්යයක් කිරීම සඳහා ලබා දෙන විධාන සහ උපදේශ මාලාවක් කියලා. ඉතින් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් පරිගණක ක්‍රමලේඛයක් කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා ලියන්න ඕන උත්තරය තමයි පරිගණක ක්‍රමලේඛයක් යනු පරිගණකයකට යම් කාර්යයක් කිරීම සඳහා ලබා දෙන විධාන සහ උපදේශ මාලාවකි. මෙම විධාන සහ උපදේශ මාලාව මගින් පරිගණකයේ ආධාරයෙන් ගැටළු වලට විසඳුම් සොයා ගැනීමට හැකි වේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා උත්තරේ ලිව්වොත් ඔයාලට සම්පූර්ණ ලකුණම මේ පරිගණක ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියන එකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැති ක්‍රමලේඛයක් කියලා කිව්වේ එහෙම නැත්නම් අපි ක්‍රමලේඛ කියන එකට ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියනවා. ඉතින් අපි අර ඉස්සෙල්ලා කතා කරන්නේ ගැටළු විසඳීමට ක්‍රමලේඛ නිර්මාණය කියලා. ඒක අපිට ඉංග්‍රීසියෙන් හඳුන්වන්න පුළුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් එක කියලා. ඉතින් මේකෙදි අපි ක්‍රමලේඛයට ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ක්‍රමලේඛයක් කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන යම් කිසි දෙයක් सिद्ध කරගන්න ඕන නම් කම්පියුටර් එකෙන්. ඉතින් මේ කම්පියුටර් එකට තනියම කිසිම දෙයක් सिद्ध කරගැනීමේ හැකියාවක් නැහැ. අපි කම්පියුටරේට කියන්නේ කොහොමද? අපිට ගාණක් හදා ගන්න ඕන නම් 2 2 එකතු කරපුවාම 4යි කියලා උත්තරේ ගන්න ඕන නම් අපිට කම්පියුටරේට කියන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක කම්පියුටර් එක වටහා ගන්න ඕනේ. ඒ වගේම ඒ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් අපි විසින් පරිගණකයට ලබා දිය යුතුයි. ඒක පරිගණකයට තේරෙන භාෂාවෙන්. ඉතින් අන්න ඒක තමයි එන්නේ ගැටලුව විසඳ ගැනීමට අවශ්‍ය කරන සියලුම සාධක ටික පිළිවෙලකට පරිගණකයට ලබා දෙන්න ඕනේ. මෙන්න මේක තමයි ක්‍රමලේඛයක් කියලා කියන්නේ. අන්න ඒ ගැටලුව විසඳ ගැනීමට අපි ලබා දෙන උපදේශ මාලාව එහෙමත් නැත්නම් විධාන මාලාව තමයි මෙන්න මේ පරිගණක ක්‍රමලේඛය. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට අපි හඳුන්වන්නේ. පරිගණක ක්‍රමලේඛයක් සකස් කරනකොට අපි අනුගමනය කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. ඒ පියවර කිහිපය මම ඔයාලට ඉක්මනින්ම කෙටියෙන් ඉස්සෙල්ලාම කියලා දෙන්නම්.
පළවෙනි එක තමයි ගැටලුව අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේක විශ්ලේෂණය කරගන්න ඕනේ. අපි කියවනේ ගැටලුවක් විසඳ ගන්න තමයි අපිට ක්‍රමලේඛයක් අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ක්‍රමලේඛයක් නිර්මාණය කරන්න කලින් අපිට තියෙන ගැටලුව අපි මොකක් සඳහාද ක්‍රමලේඛයක් ලියන්නේ. ඒ නිසා ගැටලුව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ගැටලුව හොඳින් විශ්ලේෂණය කරලා ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි ක්‍රමලේඛයක් නිර්මාණය කරන්න කලින් අපි ඉස්සෙල්ලාම සිද්ධ කරන්න ඕන දේ. දෙවැනියට අපි කරන්න ඕන දේ තමයි ගැටලුව සඳහා අවශ්‍ය කරන ඇල්ගොරිතම් එකක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ අපි ගැටලුවකට පිළිතුරක් හොයාගන්න ඕනනේ. අපිට ගැටලුවක් ආපුවාම මේ ගැටලුව විසඳ ගන්න නම් අපි පිළිතුරක් හොයාගන්න ඕනේ. ඉතින් මේ පිළිතුර සොයා ගන්න ආකාරය එහෙම නැත්නම් අපි මේ ගැටලුවට විසඳුම යොදන තාලේ විසඳුම යොදා ගන්න තාලේ අනුපිළිවෙලට දක්වන එහෙම නැත්නම් මේක අනුපිළිවෙලට යොදා ගන්න ක්‍රියාවලිය අපි ඇල්ගොරිතම් එකක් හැටියට හඳුන්වනවා. මේක අපිට විභාගයේදී ප්‍රශ්නයක් හැටියට ආවොත් ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා එතකොට ඔයාලා උත්තරේ ලියන්න ඕනේ. ගැටලුවකට පිළිතුරු සොයා ගන්නා ආකාරය අනුපිළිවෙලට දැක්වීමට යොදා ගන්නා ක්‍රියාවලිය ඇල්ගොරිතම් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ගැටලුවකට පිළිතුරු සොයා ගන්නා ආකාරය අනුපිළිවෙලට දැක්වීමට යොදා ගන්නා ක්‍රියාවලිය ක්‍රමවේදය ඇල්ගොරිතම් ලෙස දක්වයි හඳුන්වයි. මෙන්න මේ විදිහට ඔයාලා උත්තරේ ලිව්වනම් ඔයාලට සම්පූර්ණ ලකුරම මේ ඇල්ගොරිතම් කියන එකට හම්බ වෙනවා. ඉතින් මං කිව්වේ මේ දෙවෙනි කාරණාව අපි ක්‍රමලේඛයක් නිර්මාණය කරන්න කලින් ඉස්සෙල්ලාම ගැටලුව සඳහා ඇල්ගොරිතම් එකක් ගොඩනගාගත යුතුයි. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපි පරිගණක ක්‍රමලේඛය ලියන්න පටන් ගන්න ඕනේ. අපි ඇල්ගොරිතම් එක හදාගත්තට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි පරිගණකය يعني පරිගණක ක්‍රමලේඛනය නිර්මාණය කිරීමට එහෙම නැත්නම් ලිවීමට පටන් ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රමලේඛය ලියනවට අපි කෝඩින් කියලා කියනවා. එහෙම නැත්නම් කෝඩ් කරනවා කියලා කියනවා. ඉතින් මේ කෝඩින් කියන එක කරන්න පටන් ගන්න ඕනේ. ඊළඟට අපි හතරවෙනියට මේ කෝඩින් කියන එක ඉවර කරලා පරිගණක ක්‍රමලේඛයේ ලිවීම අවසන් කරලා අපි මොකද කරන්න ඕනේ? අපි ලියපු ක්‍රමලේඛය ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ, ටෙස්ට් කරලා බලන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කියන කාරණා හතර අපි අනුපිළිවෙලින් සිද්ධ කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමලේඛයක් කියන එක සාර්ථකව නිර්මාණය කර ගන්න නම්. ඒ වගේම ක්‍රමලේඛයක් නිර්මාණය කරන්න නම් අපි අනුගමනය කර යුතු පියවර හතර තමයි මේ මම ඔයාලට දැක්වේ. ඉතින් අපි මේ පියවර හතර ගැන වෙන වෙනම කතා කරමු. පළවෙනියට කිව්වා ගැටලුව තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මේ ගැටලුව විශ්ලේෂණය කර ගන්න ඕනේ. ගැටලුව තේරුම් ගැනීම සහ විශ්ලේෂණය කිරීම. ඉතින් ගැටලුව විශ්ලේෂණය කිරීමේදී අපි හොඳින් අපේ ගැටලුව පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් අපි ගැටලුවක් විසඳ ගන්න උත්සාහ කරන්න දැන් ඉස්සෙල්ලා වගේ නිකම්ම නෙවෙයි අපි ඒක පරිගණකයේ හරහා තමයි අපි ගැටලුව විසඳ ගන්න හදන්නේ. එතකොට පරිගණකයක මූලික concept එක මම ඉහත පාඩම් වලදීත් ඔයාලට කියලා දීලා තියෙනවා input process output කියන method එකකින් තමයි පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අපි පරිගණකයක් කරා ගැටලුව අපි විසඳ ගන්නවා නම් අපි ඒකේ input එක ඒ වගේම process එක output එක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මම මේ ගැටලුවක් තේරුම් ගැනීම සහ විශ්ලේෂණය කිරීම ගැන ඔයාලට පුංචි උදාහරණයකින් කියලා දෙන්නම්. අපිට ගැටලුවක් තියෙනවා. අපේ යාළුවෙක් ඉන්නවා ගොඩාක් දුර ඈතක. ඉතින් අපිට එයාට යවන්න ඕනේ ලියුමක්. දුරකථනයක් නැහැ. එහෙනම් අපි ලියුමක් යවන්න ඕනේ. ඉතින් අපි බලමු මේ ලියුම මේ යාළුවට යවන්නේ කොහොමද කියලා. අපි මේ ලියුම අපේ යාළුවට යවන්න නම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම අපිට තියෙන ගැටලුව තේරුම් ගන්න ඕනේ. අපි ලියුම යවන්න ඕනේ. අපේ යාළුවා ඉන්නේ මෙච්චර දුරකින්. මෙයාට මේ දිනේට කලින් අපි ලියුම යවන්න ඕනේ. ඔන්න දැන් අපිට ගැටලුවට සිදුම තමයි ලියුමක් යවන එක. ඉතින් මේ ලියුමක් යවන්න නම් අපි ලියුමක් ලියලා ඒ කරන්න ඕනේ ක්‍රියාවලියක් තියෙනවා. අපි කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කියලා බලමු. දැන් අපිට තියෙන ගැටලුව තමයි තැපැල් කරන්නට සුදුසු ලිපියක් සාදා ගැනීම. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ දේ තමයි අපි ලිපිය ලියන්නට අවශ්‍ය කරන කොලයක්, පෑනක්, ලියුම් කවරයක්, ඒ වගේම මුද්දරයක්, ඒ වගේම මේ ලියුම අලවන්න අවශ්‍ය කරන මැලියම් කියන මෙන්න මේ දේවල් ටික එකතු කරගන්නට ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අර එකතු කරගත්තු දේවල් භාවිතා කරලා අපි ලිපිය ලියන්න ඕනේ. ඒ වගේම තමයි ලිපිය ලිව්වට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඒ ලිපිය නවලා අපේ ලියුම් කවරයට දාන්න ඕනේ. ලියුම් කවරයට දැම්මට පස්සේ අපි අර මැලියම් වලින් ලිපිය අලවන්න ඕනේ.
ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ කවරේ යා යුතු ලිපිනය ලියන්නට ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මුද්දර අලවනවා. මෙන්න මේ විදිහට අපි ලියුම සකස් කරගන්නවා. අවසානයේදී අපි මොකද කරන්නේ? තැපැල් කරන්නට සුදුසුත්වයේ පවතින ලිපියක් අපි අදට අවුට්පුට් එක හැටියට ප්‍රතිඵලයේ හැටියට ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ගැටලුව විසඳ ගන්න ඕන කාරණා ටික මේ විදිහට අපි දක්ව ගත්තානේ. ඉස්සෙල්ලාම අපි මොකද කරේ? ලිපිය ලිවීමට සුදුසු කොලයක් සහ පෑනක් හොයාගත්තා. ලියුම් කවරයක් හොයාගත්තා. මුද්දර සහ මැලියම් කියන ටික හොයාගත්තා. ඊට පස්සේ අර පිළිවෙලට ලිපිය ලිව්වා, ලිපිය නවලා ලියුම් කවරයට දැම්මා, ලියුම් කවරය ඇලෙව්වා, යා යුතු ලිපිනය ලිව්වා, ඊට මුද්දර ඇලෙව්වා. මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා අවසානයේදී අපිට තැපැල් කරන්න සුදුසු තත්ත්වයේ ලිපියක් අපිට අපි අතට හම්බෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි දැන් අර ගැටලුව තේරුම් ගැනීම සහ විශ්ලේෂණය කර ගැනීම කියලා කියන්නේ. අපි දැන් කොහොමද ගැටලුව හඳුනාගත්තේ? මොකක්ද අපිට තිබ්බ ගැටලුව? අපි මේ ගැටලුව කොහොමද निराකරණය කරගන්නේ? ඔන්න ඔය කියන ටික තමයි දැන් අපි ඔය පිළිවෙලකට අවබෝධ කරගන්න. දැන් අපිට ගැටලුවක් ආපුවම අපි හදා ගන්න ඕනේ අර විදිහට. අපි මොනවද ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ? අපි මොනවද හොයා ගන්න ඕනේ? ගැටලුව විසඳ ගන්න නම් අපි මූලද්‍රව්‍ය හොයා ගන්න ඕනේ. අපි මූලිකව සොයාගත යුතු දේවල් මොනවද? ඊට පස්සේ අපි ක්‍රියාවලිය කොහොමද මේක සිද්ධ කරන්නේ? ඒක ගැන දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රියාවලිය සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ අපිට මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔකට තමයි ගැටලුවක් තේරුම් ගන්නවා සහ විශ්ලේෂණය කරනවා කියලා සරලව කියන්නේ. ඔය විදිහට ගැටලුව තේරුම් ගත්තා සහ විශ්ලේෂණය කරන්න අපි දැනගත්තා වගේම අපිට සමහර අවස්ථාවලදී ගැටලුව එන්න පුළුවන් විකල්ප විසඳුම් අවශ්‍ය වෙන. අපිට තියෙන ගැටලුවකට විකල්ප විසඳුම් අවශ්‍ය වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් ගැනත් අපි අවබෝධය අරගන්න ඕනේ. එතකොට අපිට ඒක විසඳ ගන්න තවත් අවස්ථාවක් තියෙනවා නම් තවත් පැත්තකින් ඒක විසඳ ගැනීමේ අවශ්‍ය විකල්පයක් තියෙනවා නම් අන්න ඒ විකල්ප විසඳුම් ගැනත් අපි බලන්නට ඕනේ. මොකද ක්‍රමලේඛය නිර්මාණය කරන්න කලින් මේ ගැටලුවේ තියෙන හැම පැත්තක් පිළිබඳව මේක විසඳුම අපි ළඟා කරගන්න අවශ්‍ය කරන හැම පැත්තක් ගැනම බලන්න ඕනේ. ඒ වගේම හොඳම පැත්ත, ලේසිම පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් යොදා ගන්නෙ. ඉතින් උදාහරණයක් ඇටියට මම මෙන්න මේ වගේ උදාහරණයක් දෙන්නම්. ඔයාලගේ පෙළපොතේ තියෙන උදාහරණෙම අපි ගමු. ඔයාලට ඉස්කෝලේට යන්න ඕනේ. ඔයාලා හැමදාම ඉස්කෝලේ යන්නේ පාසල් බස් රථයකින්. ඉතින් මේ විදිහට ඔයාලා පාසල් බස් රථයෙන් ඔයාලගේ ඉස්කෝලේට යනකොට මොකද වෙන්නේ? බස් එකේ යම්කිසි දෝෂයක් ඇති වෙලා යන්න බැරි වෙනවා, බස් එක කැඩෙනවා. මෙහෙම බස් එක කැඩුනා නම් ඔයාලා එදා ඉස්කෝලේට යන්නම අවශ්‍ය කරන දවසක් නම් ඔයාලා කොහොමද ඉස්කෝලේට යන්නේ? ඔයාලා හැමදාම යන්නේ පාසලට යන බස් එකේ තමයි. ඒ බස් එක කැඩුනොත් ඔයාලා මොකද කරන්නේ? හැමදාම යන බස් එක කැඩුනොත් ඔයාලා ඊට පස්සේ ගන්න තීන්දුව මොකද්ද? ඉතින් ඔයාලට එතකොට පුළුවන් ඔයාලට කියන්නේ ඉස්කෝලේ ගාවට යන වෙන බස් එකකින් යන්න පුළුවන් නේ. ඔයාලා ඉස්කෝලේ ගාවට යන වෙන බස් එකකින් යන්න පුළුවන්. අතේ සල්ලි තියෙනවා නම් 3-wheeler එකක් හරි මොකක් හරි කැබ් එකක් හරි අරගෙන ඔයාලට ඔයාලගේ පාසලට යන්න පුළුවන්. එහෙම නැත්නම් පාර දිගේ පයින් ඉස්කෝලේට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි පාරකින් යන්න පුළුවන්. දෙමව්පියන්ට මේ ගැන දන්වන්න පුළුවන්. විශ්වාසවන්ත කෙනෙක්ගේ සහාය අරගෙන යන්න පුළුවන්. යාළුවොත් එක්ක එකතු වෙලා යන්න පුළුවන්. මේ වගේ විකල්ප විසඳුම් ගොඩක් තියෙන්න පුළුවන්. එදා දවස් ඉස්කෝලේට යන්නම අවශ්‍ය දවසක් නම් ඔයාලා කොහොම හරි ඉස්කෝලේට යන්නත් ඕනේ. මේ වගේ විසඳුම්ත් තියෙනවා. ඉතින් එතකොට මොකද කරන්නේ? මෙන්න මේ ඔයාලගේ ගැටලුවට තියෙන හොඳම විසඳුම, ඔයාලට පහසුම විසඳුම මේ අවස්ථාවේදී ඔයාලා තෝරගන්න ඕනේ. ඒ පහසුම හොඳම විසඳුම තෝරගෙන විකල්ප විසඳුම තෝරගෙන ඔයාලා පාසලට යන්න ඕනේ. එතකොට ඔයාලගේ ගැටලුව විසඳනවා. මෙන්න මේ වගේ අපිට එන ගැටලුව අපි තේරුම් ගන්න ඕනේ, විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ වෙලාවල් වලදී අපි තේරුම් ගන්න ඕනේ අපිට සමහර ගැටලු වෙනවා. ඒ ගැටලුවට විකල්ප විසඳුමක් අපිට හොයාගන්න අවශ්‍ය වෙනවා. අපිට තියෙන ප්‍රධානම විසඳුම අවස්ථාව නැති වෙන අවස්ථා තියෙන පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? අර වගේ විකල්ප විසඳුමක් ඒ සඳහා සොයා ගන්නවා. විකල්ප විසඳුම් අපි ඒ සඳහා යොදා ගන්නවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගැටලුව සඳහා ඇල්ගෝරිතමයක් ගොඩනගා ගැනීම කියන මාතෘකාව. අපි කීවා පරිගණක ක්‍රමලේඛයක් අවසානයේ සිද්ධ කර ගැනීමට නම් කරුණු 4ක් අපි මුලින් ඉඳන් කරගෙන යන්න ඕනේ. පළවෙනි එක අපි කතා කරා ගැටලුව තේරුම් ගැනීම සහ විශ්ලේෂණය කිරීම. දෙවෙනි කාරණාව තමයි ගැටලුව සඳහා ඇල්ගෝරිතමයක් ගොඩනගීම. ඉතින් ඇල්ගෝරිතමයක් කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලාත් ඔයාලට කියලා දුන්නා. ගැටලුව විසඳීම සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදය අනුපිළිවෙලට දැක්වීම තමයි ඇල්ගෝරිතමයක් කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරපු උදාහරණ තමයි ලියුමක් යවන එක.
ඔයාලට මතක ඇති. අපි ඒකෙදි ඉස්සෙල්ලාම අපිට ලියුම ලියන්න අවශ්‍ය කරන දේවල් ටික අපි හදාගත්තා. ඊට පස්සේ ඒ ලියුම යම් කිසි ක්‍රියාවලියක් අපි සිද්ධ කරලා අවසානයේදී ලියුමක් බවට පරිවර්තනය කරගත්ත තැපැල් කරන්න සුදුසු. ඉතින් මේකේ අපි අනුපිළිවෙලකට ඒ කරුණු ටික ඉස්සෙල්ලා මතකනේ කතා කරගෙන ගියා. මෙන්න මේ වගේ උදාහරණයක් ඇටියට මම දැන් ඔයාලට ඔය ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ. අපි ඉස්සෙල්ලාම කරේ අපි ලියුම ලිව්වා. ඒ වගේම ලිපිය නැව්වා, ලියුම් කවර එකට දැම්මා, ලිපිනේ ලිව්වා, මුද්‍රය ලිව්වා, තැපැල් කරානේ. ඔන්න ඔය කියන කාරණා ටිකනේ කරේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික මම දැන් ඔය 1 2 3 4 5 6 කියලා දාලා තියෙනනේ. ඔන්න ඔය ක්‍රමවේදය, ඔය ලියලා තියෙන ක්‍රමය, එහෙම නැත්නම් ඔය පෙළ ගැස්ම තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. අපි යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරන දෙයට අපි ඒ ගැටලුව විසඳ ගන්න, අපි කරන ගැටලුවට විසඳීමක් ලබා ගන්න කරන දෙයට අපි ඒ විසඳුම ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය අනුපිළිවෙලින් ලියා දැක්වීම තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. ඉතින් මේකෙදි මම ඔය ආරම්භය අවසානය කියලා තියෙන ඇල්ගොරිතමයක් ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඒ නිසා අපි ආරම්භය වගේම අවසානය කියන එක සටහන් කරනවා. ඉතින් අපි මේක තවත් ටිකක් තේරෙන පුංචි ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාලගේ පෙළපොතේම තියෙන ක්‍රියාකාරකම අපි කරමු. අපිට ක්‍රියාකාරකමේ දීලා තියෙනවා ප්‍රාථමික පාසලක සිසු සිසුරියන් 183ක් ඉන්නවලු. ඔවුන් ඕලු නෙළුම් සහ මානෙල් කියලා නිවාස 3කට වෙන් කරලා නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට විදුහල්පතිතුමා තීරණය කරාලු. ඉතින් මෙන්න මේ සිසු සිසුරියන් නිවාසවලට වෙන් කිරීම දැක්වෙන ඇල්ගොරිතමයක් ගොඩනගන්නලු. ඉතින් අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ආරම්භය කියලා සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ පියවරෙන් පියවර ලියාගමු. ඉස්සෙල්ලාම අපි මොකක්ද කරන්න ඕනේ මේ ඇල්ගොරිතමේ? ඉස්සෙල්ලාම අපි ගැටලුව හඳුනා ගන්න ඕනේ ඇල්ගොරිතමේ හදන්න කලින්. ගැටලුව කියලා කියන්නේ ළමයි 183 දෙනෙක් ඉන්නවා, නිවාස 3කට බෙදන්න ඕනලු. ඉතින් අපිට කරන්න තියෙන 183 කණ්ඩායම් 3කට, එහෙනම් 3ෙන් බෙදන එකනේ කරන්න තියෙන. 183 3ෙන් බෙදපුවාම එක කණ්ඩායමකට එන ගාන ලැබෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? 183 3ෙන් බෙදන්න ඕනේ. 183 3ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට උත්තරයක් ලැබෙනවා 183 3ෙන් බෙදපුවාම 61යි කියලා. ඉතින් ඔන්න ඕක දැන් අපි පිළිවෙලකට ලියා ගන්න ඕනේ. එක කණ්ඩායමකට 61 ගාන දැන් ඕලු නෙළුම් මානෙල් කියන කණ්ඩායම් තුනට ඉන්නවා. දැන් ප්‍රතිඵලය අපිට ලැබිලා තියෙන විසඳුමක් ලැබිලා තියෙන. දැන් මේ විසඳුම අපි අර ගැටලුවට විසඳුම ලබා ගන්න තාල පිළිවෙලකට ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මොකද්ද කරේ? මුළු සිසු සංඛ්‍යාව හොයාගත්තා. ඔක්කොම ළමයි ඉන්නවා 183ක්. ඊට පස්සේ අපි මොකද කරේ? ඒ සිසු සිසුරියන් 183 දෙනා සමාන කොටස් 3කට බෙදනවා. ඒ කියන්නේ 183 අපි 3ෙන් බෙදනවා. බෙදුවාට පස්සේ අපිට එක නිවාසයකට 61 ගාන නිවාස 3ට ළමුන් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ගැටලුව විසඳගත්තේ. ඔන්න ඔකට තමයි අපි ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ. ඇල්ගොරිතමයක් ලිඛිත හා රූපමය කියන ආකාර දෙකෙන්ම දැක්වීමේ හැකියාව තියෙනවා. ලිඛිතව දක්වන්නත් පුළුවන්, රූපමය ආකාරයෙන් දක්වන්නත් පුළුවන්. අපි ලිඛිතව දක්වනේවට අපි කියනවා සූඩ කෝඩ්, එහෙම නැත්නම් ව්‍යාජකේද කියලා අපි ඒවා හඳුන්වනවා. සරල ඉංග්‍රීසි වචන යොදාගෙන තමයි අපි ඒක ලියන්නේ. එහෙම නැත්නම් අපි ඒක සටහන් කරගන්නේ. රූපමය ඒවට අපි කියනවා ෆ්ලෝ chart, එහෙම නැත්නම් ගැලීම් සටහන් කියලා හඳුන්වනවා. අපි රූපමය ඇල්ගොරිතමයක් දක්වනවා නම් ඒක ෆ්ලෝ chart එකක් කියලා තමයි හඳුන්වන්නේ. අපි ඒක ලිඛිතව දක්වනවා නම් අපි සූඩෝ කෝඩ් එකක්, එහෙම නැත්නම් ව්‍යාජකේතයක් කියලා අපි හඳුන්වනවා. අපි මේ දෙක වෙන වෙනම හඳුන්වගමු. අපි ඉස්සෙල්ලාම කතා කරමු රූපමය ෆ්ලෝ chart ගැන. ෆ්ලෝ chart ගැන කතා කරනකොට මෙන්න මේ කියන කාරණා ටික ගැන මතක තියාගන්නට ඕනේ. ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් පියවරෙන් පියවර ගොඩනගන්නේ, එහෙම නැත්නම් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ ගොඩ නැගිලා තියෙන ආකාරය ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ ගැලීම් සටහන, එහෙම නැත්නම් මේ ෆ්ලෝ chart එකක් ඔයාලට මම උදාහරණයක් හැටියට දීලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලෝ chart එක ඔයාලට එකපාරටම තේරුම් ගන්න බැරි වෙයි. මේ හැම රූපමය දේවල් වලින්, මේ හැම රූපයකින්ම මේ තියෙන එක එක රූප වලින් එක එක තේරුම් තමයි මේ ෆ්ලෝ chart එකට දීලා තියෙන්නේ. අපි බලමු මොනවද මේ එක එක සංකේතවල, මේ ඔයාලා දකින මේ සංකේතවල අදහස, එහෙම නැත්නම් තේරුම මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ රවුමක් හැඩයට තියෙන මෙන්න මේ සංකේතයෙන් දක්වන්නේ අපේ මේ ෆ්ලෝ chart එකේ ආරම්භය හෝ අවසානය. අපි යම් කිසි දෙයක් ආරම්භ කරනවා නම් ඒකේ ආරම්භය හෝ අවසානය තමයි මෙන්න මේ සංකේතයෙන් දක්වන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ පහලින් දක්වන හැඩය. ඉතින් මෙන්න මේ හැඩයෙන් අපි ආදානය හෝ ප්‍රතිදානය, ඉන්පුට් එක හෝ අවුට්පුට් එක තමයි මෙන්න මේ හැඩයෙන් අපි දක්වන්නේ. මේක ඉතින් ඔයාලා ලියනකොට
සුළු සුළු වෙනස් වීම වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ පහත තියෙන එක තුන්වෙනියට තියෙන මෙන්න මේ සෘජුකෝණ ආශ්‍රය වගේ එකකින් අපි කරන්නේ ඒකෙන් දක්වන්නේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් process එක තමයි මෙන්න මේ සංකේතයෙන් දක්වන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පහලින් මෙන්න මේ පැත්තට එක ඊතලයක් තියෙනවා, මේ පැත්තට එක ඊතලයක් තියෙනවා, මේ සමචතුරස්‍රාකාර හැඩයක් තියෙනවා. මේකේ මේ විදිහට දෙපැත්තට දාලා දෙනවා. මේකේ මොකක්ද මේ කියලා කියන්නේ? මේකෙන් අපි සඳහන් කරන්නේ යම්කිසි තීරණයක් ගන්න අවස්ථාවක්. ඒ කියන්නේ මෙතනදී මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මෙතනදී සමහර විට හරියන්න පුළුවන්, සමහර විට පරදින්න පුළුවන්. වැරදුනොත් මොකද කරන්නේ? හරි ගියොත් මොකද කරන්නේ? අපි අර කතා කරේ විකල්ප විසඳුම් ගැන. අන්න ඒ වගේ විකල්ප විසඳුමක් ආපු අවස්ථාවකදී තමයි මෙන්න මේ සංකේතය යොදන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඊතල යොදලා තියෙන්නේ. මේ ඊතල වලින් දක්වන්නේ මේ ගැලීම් සටහන. අපි කතා කරානේ අපි යම්කිසි ගැටලුවකට විසඳුමක් ලබා ගන්නවා පිළිවෙල තමයි මෙතනදී දක්වන්නේ කියලා. ඉතින් මේ රූපමය විදිහට මේක දක්වනකොට මේ ගැලීම් සටහන කොයි පැත්තටද කොයි විදිහටද ගලාගෙන යන්නේ කියන එක තමයි ගැලීම් දිශාව තමයි මෙන්න මේ ඊතලෙන් දක්වන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන වෘත්තාකාර සංකේතයේ සිම්බල් එක. මේකට අපි සම්බන්ධකය කියලා කනෙක්ටර් එක කියලා තමයි කියන්නේ. මේකෙන් තමයි අපි ගැලීම් සටහන එක තැනක අඳිනවා නම් මේ ගැලීම් සටහන එතන අපි හිතන්නකෝ අපි පොතක පිටුවක අඳිනවා කියලා. ඒ පිටුවේ ගැලීම් සටහන ඇඳයින් පස්සේ ඒ පිටුවේ ඉඩ මදි නම් මෙන්න මේ සම්බන්ධකයේ යොදලා මෙන්න මේ විදිහට තමයි අපි ඊළඟ පිටුවට ඊළඟ පිටුවේ ඉතුරු ටික අඳිනවා නම් ඒ අඳින කොටස මේ පැත්තේ තියෙන කොටසට සම්බන්ධ කරන්නේ කනෙක්ට් කරන්නේ මෙන්න මේ කනෙක්ටරේ කියන සම්බන්ධකයේ කියන මෙන්න මේ සංකේතයෙන්. ඉතින් ඔයාලට හොඳට පේනවා ඇති මේ ඉස්සරහා රූපයෙන් දක්වලා තියෙන සිද්ධ වෙන විදිය. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ සිම්බල් වලින් මේ කියන කරුණු ටික සිද්ධ වෙන්නේ. මේ සිම්බල් වලින් එන සිද්ධිය හොඳට ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ අපි ෆ්ලෝ chart කියන එක අඳිනකොට එහෙම නැත්නම් ගැලීම් සටහන් අඳිනකොට. ඉතින් අපි ගැලීම් සටහනක් එහෙම නැත්නම් ෆ්ලෝ chart එකක් ඇඳලා බලමු කොහොමද ෆ්ලෝ chart එකක් ඇඳෙන්නේ, ඒක කොහොමද ඒක සිද්ධ වෙන එක කියලා ප්‍රැක්ටිකලි අපි කරලා බලමු. ඉතින් ඒක කරලා බලන්න කලින් මම ඔයාලට පුංචි වචන කිහිපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වචන කිහිපය නොදැන අපිට මේ ෆ්ලෝ chart වල ඉස්සරහට යෑමේ හැකියාවක් නැහැ. මොකද මේ වචන තුන නිතර අපිට මුණ ගැහෙන හින්දා. ඒ වචන තුන එහෙම නැත්නම් අපි මේකට කියනවා ඇල්ගෝරිතම් එකේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරනකොට පාලන වීම. එහෙම නැත්නම් control structure තුනක් තියෙනවා කියලා. ඒ control structure තුන එහෙම නැත්නම් ඇල්ගෝරිතම් එක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුනෙන් පළවෙනි එක තමයි අනුක්‍රමය. එහෙම නැත්නම් අපි ඒකට sequence කියලා කියනවා. එහෙම නැත්නම් දෙවෙනි එකට අපි වර්ණය selection කියලා කියනවා. තුන්වෙනි එක පුනර්කරණය iteration කියලා කියනවා. මෙන්න මේ අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය කියන වචන තුනේ තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. ඉස්සරහට ෆ්ලෝ chart අඳිනවා නම් මේ අනුක්‍රමය කියන එකෙන් කියලා කියන්නේ අනුක්‍රමය කියලා කියන්නේ ඇල්ගෝරිතම් එක පිහිටි පියවර සියල්ලම එහෙම නැත්නම් ආරම්භක පියවරක සිට අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එක එල්ලේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම තමයි අනුක්‍රමයේ හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් අවසාන පියවර දක්වාම ඉහළ සිට පහළට එක එල්ලේ අනුපිළිවෙලින් දැක්වීම තමයි අනුක්‍රමය කියලා හැටියට හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට අපි පඩිපෙළකින් ගමන් කරනකොට පඩියෙන් පඩිය තමයි නැගීම කරන්නේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ පඩියෙන් පඩිය නගිනවා වගේ අපිසි පිළිවෙලකට අනුක්‍රමයකට තමයි යන්නේ. අපි පඩි 3-4ක් එහාන් අඩිය තියන්න යන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ වගේ අපි අර පඩිපෙළෙන් උඩට නගිනවා වගේ එහෙම නැත්නම් පඩිපෙළෙන් පහතට බහිනවා වගේ තමයි මෙන්න මේ අනුක්‍රමය කියන එක සිද්ධ වෙන්නේ. නැවත වතාවක් මතක් කරගන්න ඇල්ගෝරිතම් එකේ පිහිටි පියවර සියල්ලම හෝ ආරම්භක පියවරක සිට අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එක එල්ලේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම තමයි අනුක්‍රමය කියලා කියන්නේ. ඊළඟට අපි තියෙන වචනේ තමයි වර්ණය, සිලෙක්ෂන් කියන එක. වර්ණයක් කියලා කියන්නේ මොකක්ද? ඒක අපි මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඇල්ගෝරිතම් එකේ ඇතුළත් කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම හෝ අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර කුමක්ද යන්න තීරණය වන අවස්ථාවක් වර්ණයක් ලෙස හැඳින්වේ. මෙහිදී වර්ණ දෙකක් පවතින අතර කොන්දේසිය තෘප්ත වන්නේ නම් එක් වර්ණයක්ද, තෘප්ත නොවන්නේ නම් අනෙක් වර්ණයද තෝරා ගැනීම. ඉතින් මේකෙන් කියන්නේ
අපිට යම්කිසි ඩිසිෂන් එකක් තියෙනවා. යම්කිසි තීරණයක් ගන්න අවස්ථාවක් ආපුවාම අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි වරණය කියලා කියන්නේ. අපිට යම්කිසි තීරණයක් ගන්න නම් මෙන්න මේ දේ හරි, මෙන්න මේ දේ වැරදි. මේක හරි ගියොත් මෙහෙම කරන්න, මේක වැරදුනොත් මෙහෙම කරන්න. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ සිලෙක්ෂන් එහෙම නැත්නම් වරණය කියන එකෙන් සිද්ධ වෙන. ඒකට උදාහරණයක් හැටියට අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කිරීම. පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීමේදී එම වසරේ ජනවාරි 31 වෙනි දිනට දරුවෙකුගේ වයස අවුරුදු 5ට වැඩි නම් පාසලට ඇතුළත් කරන්න පුළුවන්. එසේ නොවේ නම් පාසලට ඇතුළත් කරන්න බෑ. මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කරනවා. ඇතුළත් කරනවා නම් ඩිසිෂන් එකක් තියෙනවා. 31ට පෙර වයස අවුරුදු 5ට වැඩි නම් තමයි ඒ කෙනා පාසලට ඇතුළත් කරන්නේ. එහෙම වුණේ නැත්නම් පාසලට ඇතුළත් කරන්න බෑ කියන ඩිසිෂන් එක තමයි එන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. යම්කිසි දෙයක් සත්‍ය වේ හෝ අසත්‍ය වේ. එහෙම නැත්නම් හරි, එහෙම නැත්නම් වැරදි. එහෙම නැත්නම් ඕකේ, එහෙම නැත්නම් නෝ. මේ ඕන විදිහකට මෙතන යොදන්න පුළුවන්. යම්කිසි ඩිසිෂන් එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේක බේසිකලි මේ විදිහට දැනගත්තාම ඇති. පුනර්කරණය. පුනර්කරණය කියලා කියන්නේ ඇල්ගොරිතමයක කොන්දේසියක් තෘප්ත වෙන තෙක්, එහෙම නැත්නම් හරියන තෙක්, එහෙමත් නැත්නම් තෘප්තව පවතින තෙක්, ඒ කියන්නේ හරිය ගිහින් තියෙන වේලාව දක්වා හෝ පියවරක් හෝ පියවර කීපයක් නැවත නැවත සිද්ධ වීම. ඒ කියන්නේ රිපීට් සිද්ධ වෙනවා. පුනර්කරණය තුළින් සිද්ධ වෙන්නේ නැවත නැවත සිද්ධ වෙන එක. මෙන්න මේ වචන තුනේ තේරුම දැනගෙන ඉන්න ඕනේ අපි ඊළඟට ෆ්ලෝ chart එකක් අඳින්න යනකොට. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි අපිට ෆ්ලෝ chart ගැන කතා කරනකොට මූලිකවම දැනගත යුතු බේසික් කාරණා ටික. ඉතින් මෙන්න මේ කාරණා ටික කියලා දීලා මම අදට ඔයාලගෙන් මෙන්න මේ පාඩම ඉවර කරනවා. මේ පාඩමේ දෙවෙනි කොටසත් මම මේකම මේ වීඩියෝ එකත් එක්කම එකටම අප්ලෝඩ් කරනවා. ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ link එක දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ දෙකම සම්පූර්ණයෙන්ම නරඹන්න වීඩියෝ දෙකකට මට මේක කඩන්න ඕනේ මගේ එඩිට් කරගැනීමේ පහසුව සහ ඔයාලට එක දිගට වීඩියෝ එක අහනකොට කම්මැලි වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඒ බලන එක බෝරින් ගතියක් එන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේක වීඩියෝ දෙකකට කැඩුවේ. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකේ තියෙන කරුණු ටික හොඳට අධ්‍යයනය කරලා ඔයාලට මේ දෙවෙනි වීඩියෝ එකේදී මම ෆ්ලෝ chart අඳින විදිහ, ඒ වගේම සූඩෝ කාඩ් ලියන විදිහ මම ඔයාලට ඉතාමත් පැහැදිලි විදිහට සරලව දක්වලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් යම් කිසි ප්‍රයෝජනයක් ඔයාලට වුණා නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. දැනටමත් ඔයාලා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අද ඉඳන් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න අපේ YouTube channel එක.